උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ගම සමග පිළිසඳර 7 වැනි අදියර අද වලල්ලාවිට මණ්ඩාගල ග්‍රාමයේදී ග්‍රාමීය ජල පහසුකම් දියුණු කිරීමට මේ වසරේදී රුපියල් මිලියන 3000කට වැඩි මුදලක් යුරෝපා රටවල් රැසක සංචාරකින් මෙරටට පැමිණීමේ සූදානමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදකයන්ගේ එකඟතාව. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශානි අබේසේකර පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 31 වැනිදා. සෙත්සිරිපාය තෙවැනි බහුමාල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භයි. උතුරේ මුල් පදිංචිකරුවන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳව පරීක්ෂණයක්. කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද ස්ථාන 3කදී. වසංගත රෝග තත්ත්වයේ හමුවේ පරීක්ෂණ සඳහා වැය කරන පිරිවැය අඩු කිරීමට නව ජාත්‍යන්තර වැඩසටහනක්. නේපාල ක්‍රිකට් පුහුණුකරු දුරය යළිත් ශ්‍රී ලංකා සම්භවයක් ඇති අයෙකුට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන පරිදි ගම සමග පිළිසඳර වැඩසටහනේ 7 වැනි අදියර අද වලල්ලාවිට මණ්ඩාගල ග්‍රාමයේ යටපාත කනිෂ්ඨ විද්‍යාලයේ පෙරවරු 10ට ආරම්භයි. ජනාධිපතිතුමා මැති ඇමතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරු රැසක් මේ සඳහා එක් වෙති. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රංජන් පී පෙරේරා මහතා වැඩසටහන සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට මෙසේ අදහස් දැක්විය. වලල්ලාවිට කොට්ටාසේ වර්ග කිලෝමීටර් 210ක් තියෙනවා. ජනගහනය 67000ක් වගේ වාසය කරන්නේ. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දරම ප්‍රදේශය. කළුතර දිස්ත්‍රික්කයේ කෙළවරකට වෙන්න තමයි මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිළිලා තියෙන්නේ. ඒ කුරුඳු තමයි ප්‍රධාන ආර්ථික භෝගශක්තිය තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නය වෙන්නේ ඉඩම් නිරවුල් නොකිරීම. මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත් උපයෝගීමත් බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගේ දැමීම. මේ ජනාධිපතිතුමා පැමිණාට පස්සේ මේ තියෙන ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයකට විසඳුම් ලැබෙයි කියලා. ඒක නිසා මේ ජනතාව ඉතාමත් උපයෝගීමත් බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාන් කාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සාදරයෙන් පිළිගැනීම සඳහා සීල කටයුතු සූදානම් වීම පවතිනවා. දුෂ්කර ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය යටිතල පහසුකම් නගා සිටීම සඳහා ගම සමග පිළිසඳර වැඩසටහන් 6ක් මීට පෙර ක්‍රියාත්මක විය. ඒ පළමුවෙන් බදුල්ල හල්දුම්මුල්ල කුමාරතැන්න ග්‍රාමයේදී පැවැත්විනි. එම ප්‍රදේශයේ දීර්ඝ කාලයක් නොවිසඳුණු මාර්ග සංවර්ධනය, විදුලි සංදේශ සේවා සැපීම සහ ගොවි ඉඩම් ගැටලුවලට එහිදී විසඳුම් ලැබුණි. දෙවන වැඩසටහන ක්‍රියාත්මක වූයේ මාතලේ විල්ගමුව හිමිලියාකඩ ග්‍රාම නිලධාරී වසමය. එහිදී ඉඩම් ඔප්පු හා කිරිගොවින්ගේ ගැටලු විසඳීමට ක්‍රියා කෙරිණි. වකුගඩු රෝගයෙන් පෙළෙන අය වෙනුවෙන් හෙට්ටිපළ රුධිර කාන්දු කරන රෝහලේ වැඩ කඩිනමින් අවසන් කිරීමටද උපදෙස් ලැබුණි. ඊට අමතරව පාසල් වැව්වමුණු සංවර්ධනය කිරීමටද දැන් පියවර ගෙන ඇත. තෙවැනි වැඩසටහන බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාමයේ ක්‍රියාත්මක විය. එහිදී තේවගාකරුවන්ගේ අඩුපාඩු විසඳීමට ක්‍රියා කළේය. කිතුල් කර්මාන්තයේ දියුණුවටද සුවිශේෂී තීරණ ගත්තේය. 4වෙනි වැඩසටහන කැබිතිකොල්ලෑව කණුගහවෙව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විනි. එහිදී යුද්ධය හේතුවෙන් ගම්මාන හැරගිය ජනතාවට නැවත වගා කිරීමේ පහසුකම් සැපුවිනි. 5වෙනි වැඩසටහන අම්පාර උහන ලාටුගල ගම්මානයේදී පැවැත්විනි. ප්‍රදේශයේ ගුරු හිඟියටද එහිදී විසඳුම් ලබා දුන්නේය. අවසන් වරට ඉකුත් සෙනසුරාදා වැඩසටහන ක්‍රියාත්මක වූයේ මැදිරිගිරිය වෙඩිකච්චිය ග්‍රාමයේදීය. එම ග්‍රාමයට නව නිවාස ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරිණි. සතුන්ගෙන් වගාවට සිදුවන හානි වැළැක්වීමටත් වගා කටයුතු සඳහා ජලය ලබා දීමත් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටද එහිදී පියවර ගත්තේය. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් පුල් කිරීම සඳහා වැඩසටහන් සැමට ජලය ව්‍යාපෘති හරහා ක්‍රියාත්මක කෙරේ. එහිදී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කියයි. ප්‍රජා ජල අභිමානී 5 අවුරුදු වැඩසටහනකි. ඒ සඳහා රජය රුපියල් බිලියන 15,000ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ.
මේ යටතේ ඉදි කරන ජල ව්‍යාපෘතිවල මෙහෙයුම් කටයුතු ප්‍රජා මූල සංවිධානවලට බාර කෙරේ. මීට අමතරව ගමසමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළිගමට ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ප්‍රජා ජල සිස්ටම් දෙපාර්තමේන්තුව මගින් පවතින ජල ව්‍යාපෘති නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සිදුවේ. ඒ ආශ්‍රිතව තවත් ව්‍යාපෘති රැසකි. ප්‍රජා ජල සම්පාදනය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3104ක් වෙන් කර ඇත. මෙරට ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමත් සමගම යුරෝපා රටවල් රසකම සංචාරකයන් මෙරටට පැමිණීමට උනන්දුවෙන් සිටින බව වාර්තා වේ. ජර්මනු සංචාරකයෝ පිරිසක් ඊයේ දිවයිනට පැමිණියහ. එම පිරිස ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළෙන් පිටත් වූයේ ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උනම්බුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් පසුවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත සතියකට ඍජු ගුවන් වාර 2ක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. 2018 වසරේදී ජර්මනු සංචාරකයන් 1,50,000ක් පමණ මෙරටට පැමිණි අතර 2019 වසරේදී එම සංඛ්‍යාව 1,35,000කට ආසන්න විය. මේ අතර නෙදර්ලන්තය, ජපානය, යුක්‍රේනය ඇතුළු රටවල් කීපයකින්ද සංචාරකයෝ ඊයේ දිවයිනට පැමිණියහ. ඉදිරි දින කීපයේදී තවත් සංචාරකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දෛනිකව සංචාරකයන් 2,500 දෙනෙක් පමණ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. ලබන මාස සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදකයන් එකඟතාව පළ කරයි. ඔවුන් සහ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි. සතු සහ සමුපකාර අලෙවිසල් සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ භාණ්ඩ ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති ආකාරය ඇමතිවරයා එහිදී පැහැදිලි කරය. පසුගිය යාපාන රජයේ පැවති අදූරදර්ශී ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම වෙනස් කරේ. ඒ වෙනුවට වැදගත් වගකීමක් රට වෙනුවෙන් ඉටු කරන ඍජු ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයන් සඳහා උපරිම සාධාරණයක් ඉටු කරන බව ඇමතිවරයා කියයි. වසංගත තත්ත්වයේ උවද ව්‍යාපාර කඩා වැටීමට ඉඩ නොදී පාරිභෝගික ආරක්ෂාව සැලසුමින් රටේ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යාමට වත්පන් රජය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදී කීවේය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි ආබේසේකර සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 31 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. අදාළ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැඳවිණි. ශානි ආබේසේකර වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ ගෞරී ශංකරේ තවරාසා නැමැති අයෙකුය. සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණය ඉදිකිරීම් ආරම්භයි. විශාල ආයෝජනයක් යටතේ සිදු කරන රජයේ උසම කාර්යාල සංකීර්ණය මෙයයි. ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන කලාපයේ කේන්ද්‍ර කරගනිමින් මෙය ඉදිකරේ. එහි මහල් සංඛ්‍යාව 25කි. වැය කරන මුදල රුපියල් බිලියන 17කට ආසන්නය. මෙහි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් පවතී. එහි පූර්ණ හිමිකම හා මූල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය සතුය. වසර 3මාරකින් ඉදිකිරීම් කටයුතු අවසන් කරේ. වන්නේ මැතිවරණ කොට්ටාශයේ පදිංචිය නොමැතිවීම හේතුවෙන් චන්දිමි නාම ලේඛනයේ නම ඉවත් කර ඇති පුද්ගලයන් සඳහා එම නම් ඇතුළත් කිරීමට ලැබෙන ඉල්ලීම් අනුව අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටී. චන්දිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ කාලය බෙවන විට ඉක්ුත් තිබුණත් ඔවුන්ට එම අවස්ථාව ලැබේ. එහිදී පදිංචිය තහවුරු කිරීම සඳහා පරීක්ෂණයන්ද සිදු කරේ. කෙසේ වුවත් තවදුරටත් අවතැන් කඳුරුල පදිංචිකරුවන් වේ නම් පමණක් ඔවුන් මුලින් ලියාපදිංචි කළ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීම සිදු කරනු ඇත. ඉකුද්දා රැසූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේය. උතුරේ මුල් පදිංචිකරුවන්ගේ නම් චන්දිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳව සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ කාදර් මස්තානන මහත්තුරු ඉකුද්දා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මිනුවන්ගොඩ පෑලියුගොඩ හා බන්ධනාගාර කොවිඩ් පුකුර ඊයේ දින නිමා වන විට 52,986ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඊයේ තවත් ආසාදිතයින් 784 දෙනෙකු හම්බ විය. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ දෙකත් සමග මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 278ක් දක්වා ඉහළ ගියේය. කොළඹ 8 සහ හෝමාගම ප්‍රදේශවලින් එම මරණ වාර්තා විය. මෙවන විට මෙරට මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 58863ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් සුව වූ සංඛ්‍යාව 48617කි. මෙවන විට ලෝපුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 98 ඉක්මවා ඇත. මේගේ සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවා තිබේ. මේ අතර ඕනෑම මොහොතක ලැබෙන එන්නතක් වහාම අදාළ තෝරාගත් කොටස් ලබා දීමට සෞඛ්‍යංශ සූදානමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එන්නත් මෙරටට ලැබුණු පසු ගබඩා කිරීම සහ බෙදා හරින ආකාරය පිළිබඳව දැන් සැලසුම් සකස් කර ඇතැයි ඔහු කියයි. එන්නත ලබා දීම සම්බන්ධ පෙරහුරුවක් අද පැවැත්වේ. දිනක් ඇතුළත සහ පැයක් ඇතුළත කොපමණ පිරිසකට එය ලබා දිය හැකිදැයි මෙහිදී සොයා බැලේ. මෙම පෙරහුරුව පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මෙමගින් එන්නත ලබා දීමේදී ඇතිවන ගැටලු හඳුනා ගැනීමටද හැකියාව ලැබෙන බව ඔහු කීවේය. මේ අතර කොරෝනා වර්ධන කොවිෂීල්ඩ් එන්නතට ශ්‍රී ලංකා රජය අවසර ලබා දී තිබේ. එබැවින් අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ක්‍රියා කරමින් සිටින බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. අනුරාධපුර තරුණ තරුණයන්ගේ විරැකියාවට විසඳුමක් ලෙස දිස්ත්‍රික්කයේ ආවරණ පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කීපයක නව ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීමට රජය අවධානය යොමු වී තිබේ. තිරප්පනේ ඇඟලුම් කර්මාන්තශාලාවේ කටයුතු සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉකුද්දා එහි ගියේය. ප්‍රමාණවත් ඇඟලුම් කර්මාන්තශාලා නොමැතිවීම නිසා දිස්ත්‍රික්කයේ බොහෝ තරුණ පිරිස් වෙනත් දිස්ත්‍රික්කවල ඇඟලුම් කම්හල් සොයා යාම සිදු වෙයි. දිස්ත්‍රික්කයේ නව ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීවේය. කිරිනොච්චිය ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හානියටපත් වැව්බැම්ම යුද හමුදාව පිරිසකර කරයි. 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාවේ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඉකුද්දා එසේ හානි වූ කන්දකුලම් වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කළේය. සිද්ධිය සැලවූ විගස බටපිරිස් වහා ක්‍රියාත්මක විය. ජලය පිටතට කාන්දු නොවන ආකාරයට වැලි උර අතුරා හිඩස ආවරණය කරනු ලැබිය. මේ නිසා සිදුවීමට ගිය තිබූ මහා විනාශයක් වළක්වා ගැනීමට මෙම බටපිරිස් වලට හැකියාව ලැබී තිබේ. වර්ෂාව හේතුවෙන් විතරපත් ප්‍රදේශ දිස්ත්‍රික් ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරීහු ඊයේ නිරීක්ෂණය කළහ. ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස ශූරින්ගේ අභාවය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවක් බව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙරට මාධ්‍ය ජාත්‍යන්තරයටද ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂින් මෙරටටද එක් කළ ඔහු විශිෂ්ට මාධ්‍යවේදියෙකු බව රඹුක්වැල්ල මහතා පෙන්වා දී. ඇවිදින පුස්තකාලය ලෙසින් ඔහුව හැඳුනා තිබුවේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙය. මාධ්‍ය පර්යේෂකයෙකු, ගුරුවරයෙකු, විචාරකයෙකු, සිනමා සාහිත්‍ය විචාරකයෙකු, පරිසරවේදියෙකු ලෙස නිතා දීර්ඝ කාලයක් ඔහු මෙරටට සේවය කළ බව රඹුක්වැල්ල මහතා කියයි. මාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පැවසුවේ එඩ්වින් ආරිදාස ශූරින් සංවේදනයේ ගුරුතරුව බවයි. මෙරටට මුලින්ම සංවේදන විෂය හඳුන්වා දුන් ඔහු එය විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගැනීමට ක්‍රියා කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා පැවසුවේ එඩ්වින් ආරිදාස මහතාව ආකාර 3කින් ඇගීමට ලක් කළ හැකි බවයි. සංවේදන අධ්‍යාපනය දියුණු කිරීමට පුරෝගාමී වීම, පාසුකම් නොතිබුණු යුගයක පවා දෙස් විදෙස් තොරතුරු එක් කරමින් විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක නිරත වීම, අල්පේච්ඡ විශිෂ්ට මානව ගුණය ඒ මහතා තුළ තිබූ බවද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාර්තු 31 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බව රාජ්‍ය ඇමති දිලුම් අමනුගම මහතා කීවේය. මින් පෙර 2020 දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබූ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මෙසේ දීර්ඝ කර ඇත. අභියෝග හමුවේ නව මානයකින් විවර වන මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් සාකච්ඡා කරේ. ස්වදේශීය සේවය ඔස්සේ පෙරවරු 7 සිට එය විකාශය කරේ.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජේ චන්ද්‍රසිරි මහතා මීට සහභාගී වෙයි. ප්‍රමුඛතම පුවත මීළඟට. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. 2020 පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබා දුන් පාසල් නිල ඇඳුම් තිල්ලපත්වල වළංගු කාලය ලබන මාස 28 වෙනිදා තෙක් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කොවිඩ් වාතාවරණය හේතුවෙන් පාසල් වසා තැබීම, සංචරණ සීමා පැනවීම, ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් සිසුන්ට නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න ආර්ය කිරි එක්ක හරිම රහට කිරිතේ එකක්. තේකොළ සීනි ඔබ කැමති පදමට දාගෙන 100% එලකිරි වලින් නිපදවන ආර්ය කිරි සමග නියම කිරි තේකක සුමිහිරි රසය ඔබත් විඳින්න. ආර්ය කිරි. අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය සඳහන් කරයි. කොළඹ 1, 2, 3 සහ කොළඹ 7, 8, 9, 10, 11 සහ කොළඹ 10 යන ප්‍රදේශ සඳහා එම කාලයේදී ජල සැපයුම අත්හිටුවෙයි. ආර්ය කිරි දඹදිව වන්දනා කොරෝනා උවදුර දුරු වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක් මීළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල වසංගත රෝග තත්ත්වයන් හමුවේ දැරීමට නියමිත පිරිවැය අඩු කිරීම සඳහා නව්‍ය රෝග නිර්ණය සඳහා උපදනම නව වැඩසටහනක් දියත් කරයි. එහිදී රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නවෝත්පාදන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. ගෝලීය සෞඛ්‍ය වැඩසටහනක් වන Unity Aid ආයතනය මේ සඳහා නව්‍ය රෝග නිර්ණය සඳහා උපදනමට සහාය ලබා දෙයි. පරීක්ෂණ සඳහා වැයවන පිරිවැයෙන් අඩක් කපා හැරීමේ ගිවිසුමක් ඔවුන් සකස් කර අවසන්ය. ඊයේ මෙම ආයතනය සඳහන් කළේ ඉදිරි වසරක කාලය තුළ කොවිඩ් පරීක්ෂණ කට්ටල මිලියන 264ක් නිෂ්පාදනය කිරීම අරමුණ බවයි. එමගින් වැයවන පිරිවැය $5 සිට $2.5 දක්වා අඩු කිරීම අපේක්ෂාවයි. ඉහළ ආදායම් රටවල දැන් දිනකට පුද්ගලයන් ලක්ෂයක් සඳහා පරීක්ෂණ 252ක් පවතුනු ලැබේ. එයද පිළිවෙත් අනුපාතයට වඩා දසගුණයක අඩුවීමකි. අනෙකුත් රටවල එම පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂයකට 24ක් බව එම ආයතනය පෙන්වා දෙයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරත් වැඩ සමග යලි ගමට. සංවර්ධනයට මාවතක්
ඇසි දිසි සංවර්ධන පෙරමග. වැඩ සමග යළිගමට වැඩස්ථාන පිළිබඳ කෙරෙන සාකච්ඡාවේදී ගමේ යෝජනා ක්‍රියාත්මක කරන අවස්ථාව දක්වා පැමිණීම අතිශයින්ම වැදගත්. සෑම ග්‍රාම සේවා වසමකින්ම ලැබී ඇති යෝජනා ප්‍රමුඛතාගත කිරීම පළමුවෙන්ම සිදු වෙනවා. එක් එක් ව්‍යාපෘතිවලට අදාළ ආයතන හා නිලධාරීන් හඳුනා ගැනීම මෙහිදී සිදුවන ප්‍රධාන කාර්යයක්. ඊට පස්සේ එම ආයතන ශීර්ෂයන් යටතේ ව්‍යාපෘති ලේඛනගත වෙනවා. ඉන් අනතුරුව තමයි සැලැස්ම බලගැන්වෙන්නේ. ජනාධිපති කාර්යසාධක බලකායට සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත ප්‍රමුඛතාගත කරන ලද යෝජනාවල පිටපත් යොමු කිරීම සිදුවන්නේ ඉන් පසුව. ඊළඟට හඳුනාගත් එක් එක් යෝජනා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කිරීම සිදු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එක් එක් ග්‍රාම සේවා වසමට අදාළ යෝජනා ජනාධිපති කාර්යසාධක බලකායේ තොරතුරු පද්ධතියට කඩිනමින් ඇතුළත් කිරීම ඒ සමගම සිදු වෙනවා. www.gamasamga.org ලිපිනෙන් මෙම වෙබ් අඩවියට ඔබටත් පිවිසෙන්න පුළුවන්. ඒ අනුව ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමයට ඔබට කෙමෙන් පිවිසෙන්නට අවස්ථාව ලැබෙනවා. ඔබත් මේ වෙද්දී වැඩ සමග යළිගමට වැඩසටහනේ කමිටු සමාජිකයෙක් නම් අපේ ගම හදන අපේ යෝජනා ලෙස පත්‍රිකාවක් ඔබට ලැබෙන්නට ඇති. ඉන් එක් පසෙක යෝජනා ගැන සඳහන් කරන්න පුළුවන්. ව්‍යාපෘතියේ ස්වභාවය කෙටියෙන් දක්වන්න පුළුවන්. යෝජනා ප්‍රමාණය එකකට වැඩි වෙන්නත් පුළුවන්. හේතුව අදහස් යෝජනාවලට රිසිසේ පිවිසෙන්න වැඩ සමග යළිගමට වැඩසටහනේ ඕනතරම් ඉඩකඩ තිබෙන නිසා. සමහරුන්ට මේ අලුත් අත්දැකීමක්, තවත් කෙනෙකුට අත්දැකීම්වල එකතුවක්. මේක තමයි ගමේ ජීවිත කතාවේ සාහිත්‍යයක් නිර්මාණය වන අවස්ථාව. මේ අවස්ථාවෙන් අපි උපරිම ඵල නෙළමු. අපි වැඩ කරමු. අපි වෙනස්ව සිටීමට බිය නොවෙමු. පිටපත සුධර්මිකා විජේරත්න ඉදිරිපත් කළේ TDKA ජයන්ත. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යළි ගමට. ක්‍රීඩා පුවත්. නේපාල කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයට ගෙනීම තම අරමුණු බව නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ඩේව් වට්මෝ මහතා පවසයි. ඔහු එම දුරයට පත්වීමෙන් පසු ප්‍රථම වාද්‍ය හමුව ඉකුද්දා කත්මණ්ඩුවේදී පැවැත්විණි. නේපාල ක්‍රිකට් ගොඩ ගැනීම තමන් අභියෝගයක්සේ සලකන බවද වට්මෝ මහතා මෙහිදී කිව්වේ. පළමුව සිදු කළ යුත්තේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමයි. තමන් රටවල් කීපයකම මෙවැනි අභියෝග ජයගත් බවද ඔහු පෙන්වා දුන්නේය. ලෝක කුසලානයක් වැනි තරඟාවලියකට කණ්ඩායම ගෙනීම අසියරු කටයුත්තකි. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට වයස ගැටලුවක් නොවන බවද ඔහු කිව්වේ. නේපාල කණ්ඩායමේ වයසින් වැඩි ක්‍රීඩකයෝ මෙන්ම තරුණ ක්‍රීඩකයෝද සිටිති. මිට පෙර වට්මෝ මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, සිම්බාබ්වේ රටවල පුහුණුකරු ධුරය දරා තිබේ. ඊට අමතරව සිංගප්පූරු ජාතික කණ්ඩායම, කොල්කටා නයිට් රයිඩර්ස් සහ කේරළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ඔහු ක්‍රියා කළේය. තවත් විශේෂත්වයක් වන්නේ නේපාලයේ ක්‍රිකට් පුහුණුකරු ධුරය දරන ශ්‍රී ලංකාවේ උපන් තුන්වන ක්‍රිකට් ක්‍රීඩකයා වට්මෝ වීමයි. ඩේව් වට්මෝ ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකි. මිට පෙර නේපාල කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස රොයි ඩයස් සහ පුබුදු දසනායක ක්‍රියා කර තිබේ. ව්‍යාපාරික පුවත්. නවීන තාක්ෂණික පහසුකම් ඇති මුහුදු ආහාර ගොවිපලක් කිල්නොච්චේ ඉරණතිව්හි ස්ථාපිත කිරීමට යයි. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ සඳහා අක්කර 20ක පමණ ඉඩමක් වෙන් කර ඇත. පෞද්ගලික ආයෝජකින් කීප දෙනෙකුම මේ සඳහා දැනටමත් ඉදිරිපත් සිටින බව වාර්තා වේ. මුහුදු පැලෑටි වගකරුවන්ගේ සංගමයේද ඊට සහයෝගය ලබා දෙයි. ආර්ථික පුවත්. ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ඉදිරි වසර පහේදී මෙරට වේවැල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වී තිබේ. අක්කර 400ක අලුතින් වේවැල් වගා කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වූ ජාතික වැඩසටහන ජයවේ නමින් නිකුද්දා වනාතවිල්ලුව එළුවන් කුළුම ප්‍රදේශයේදී ආරම්භනි. එම ප්‍රදේශයේ අක්කර 88ක වේවැල් වගා කෙරේ. මෙවන විට වේවැල් ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වී ඇත.
ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගනීර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ගම සමග පිළිසඳර 7 වැනි අදියර අද වලල්ලා විට මණ්ඩාගල ග්‍රාමයේදී ග්‍රාමීය ජල පහසුකම් දියුණු කිරීමට මේ වසරේදී රුපියල් මිලියන 3000කට වැඩි මුදලක්. යුරෝපා රටවල් රැසක සංචාරකින් මෙරටට පැමිණීමේ සූදානමින්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදකයින්ගේ එකඟතාව. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශානි අබේසේකර පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 31 වැනිදා. සෙත් සිරිපාය තෙවැනි බහුමාල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භයි. උතුරේ මුල් පදිංචිකරුවන්ගේ නම් ඡන්දමිනාමලේඛනින් ඉවත් කිරීම පිළිබඳව පරීක්ෂණයක්. කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද ස්ථාන 3කදී. වසංගත රෝග තත්ත්වයේ හැමේ පරීක්ෂණ සඳහා වැය කරන පිරිවැය අඩු කිරීමට නව ජාත්‍යන්තර වැඩසටහනක්. නේපාල ක්‍රිකට් පුහුණුකරු දුරය යළිත් ශ්‍රී ලංකා සම්භාවයක් ඇති අයෙකුට. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.